ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. හෙට අලුයම පහ දක්වා කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පැනවේ. රාජ්‍ය දේපල හා ජීවිතහානි වළක්වා ගැනීමට හමුදා සාමාජිකයන්ට බලය පැවරේ. සාමකාමීව බලය පැවරීමකට සහය ලබා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක්. එක්සත් ජනපදයේ බහන්ඩ මිලගණන් වාර්තාගත ලෙස ඉහළට. අද මධ්‍යහන 12 සිට හෙට අලුයම 5 දක්වා බල පැවැත්වෙන පරිදි කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය සඳහා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඊයේ සමස්ත දිවයිනටම බල පැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම 5ට අවසන් කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස මෙම ඇඳිරි නීති නියමය ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කළා. පැවති තත්ත්වයේ හමුවේ ඊයේ දහවල් බස්නාහිර පළාතට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවනු ලැබූ අතර හදිසි නීතියද යලි බලාත්මක කරනු ලැබුවා. ඉන් අනතුරුවයි අද අලුයම 5න් අවසන් වන ලෙස මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවනු ලැබුවේ. කෙසේ වෙතත් මහජන ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව වැඩ බලන ජනාධිපතිවරයා විසින් අද මධ්‍යහන 12 සිට හෙට අලුයම 5 දක්වා බල පැවැත්වෙන පරිදි කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය සඳහා ඇඳිරි නීතිය පැනවීමට මෙලෙස නියෝග කර තිබෙනවා. කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍ය අධිකාරී දම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ ඇඳිරි නීතිය ඉවත් කිරීම හේතුවෙන් අද උදෑසන සාමාන්‍ය පරිදි දුම්රිය දහවනය කළ බවයි. නමුත් අද දහවල් නැවත ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන දුම්රිය අවලංගු කර ඇති බවද දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා ප්‍රකාශ කළා. සාමාන්‍ය අධිකාරිවරයා පවසන්නේ කොළඹ සිට ආරම්භ කරන දුම්රිය පමණක් ගමනාන්තයේ වෙත දහවනය කරනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අදාළ පත්කිරීම සිදු කර ඇති බවයි කතානායකවරයා ඊයේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙසට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය මගින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම හේතුවෙන් දුරයට අදාළ බලතල කාර්ය සහ කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීමට සහ ඉටු කිරීමට නොහැකි වන බව තම මතය වන බැවින් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින කාල සීමාව තුළ බලතල ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍යවරයා ඒ වෙනුවෙන් පත් කරන බවයි. මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ ජනජීවිත සුරැකීමේ වගකීම හමුදාව වෙත පැවරී ඇති බවත් හමුදාව එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන බවත් යුද හමුදාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව පවසන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා වෙත තෙවරකට වැඩි අවස්ථා ගණනකදී සාමකාමී වන ලෙසත් රාජ්‍ය ගොඩනැගිලි හා සියලු දේපල ආරක්ෂා කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නික්ම යාම සමග මතුව ඇති තත්ත්වයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුකූලව විසඳා ගන්නා ලෙස විරෝධතාකරුවන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටි බවයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ආරක්ෂක හමුදාවන්ට හෝ මහජන දේපලවලට හානි කිරීම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩි කරමින් කටයුතු කරන සියලු දෙනාම වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බවයි. නොයසේ නම් පවතින තත්ත්වයන්ට අනුකූලව හා සරිලන පරිදි ආරක්ෂක හමුදාවෝ සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන බවයි යුද හමුදාව පවසන්නේ. එමෙන්ම මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ අනුලංඝනීය මෙහෙවර පැවරී ඇති ආරක්ෂක හමුදාව එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන අතර එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පිළිබඳ වගකීම එම ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතු බවත් යුද හමුදාව අවධාරණය කර තිබෙනවා. මේ අතර ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් සම්බන්ධයෙන් යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. ඊයේ සවස් කාලයේදී බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම හා ඒ අවට ප්‍රදේශයන්හි ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසක් විසින් ආරක්ෂක හමුදාව සමග ගැටුමක් ඇති කර ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදී එය පාලනය කිරීමට ඉදිරියට ගිය හමුදා සෙබළුන් දෙදෙනෙකු හට ඉතා දරුණු සහ
අමානුෂික ලෙස යකඩ මුගුරු පොළු ආදිය උපයෝගී කරගනිමින් සිහිසන් වනතුරු පහර දීමෙන් පසු එම සෙබළුන් සතුව තිබූ T56 වර්ගයේ ස්වංක්‍රීය ගිනිඅවි දෙකක් එම අවිවලට අයත් පතුරම් ගැප් සමග පැහැරගෙන තිබෙනවා. එම සෙබළුන්ගේ හිසට සහ මූණට දැඩි ප්‍රහාර එල්ල වී ඇති අතර ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඔවුන් මේ වන විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දෙනවා. මෙසේ පැහැරගනු ලැබූ ස්වංක්‍රීය ගිනිඅවි භාවිතා කර ප්‍රචණ්ඩත්වය තවදුරටත් පැතිරවීමේ හැකියාවක් ඇති බැවින් මහජනතාව මේ පිළිබඳව දැනුවත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සාමකාමී බලය පැවරීමකට සහාය ලබා දෙන්නයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා ඇත්තේ ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමී බලය පැවරීමකට සහයෝගය ලබා දෙන ලෙසයි. නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් සියලු පාර්ශව සම්බන්ධ වූ පුළුල් ක්‍රියාවලියක් ඒ සඳහා අවශ්‍ය බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ. හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මානව අයිතිවාසිකම්වලට ගරු කළ යුතු අතර සංයමයෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබෙනවා. එමෙන්ම සියලු නායකයන් ජීවත්වීමේ අයිතියට සහ දේපළවලට ගරු කළ යුතු බවයි මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ. මේ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජූලි චංග් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් හෙලා දකින අතර නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බවයි. ජාතියේ අභිවෘද්ධිය සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙසට සහ දිගුකාලීන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ගෙන එන විසඳුම් ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවද ඇය ප්‍රකාශ කළා. ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය රාමුව තුළ සාමකාමී බලහුවමාරුව මගින් වගවීම විනිවිධ භාවය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ යහපත් අනාගතයක් සඳහා වන ජනතා එල්ලීම් සාක්ෂාත් කරගත හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ. එමෙන්ම මෙම අවස්ථාවේ කලහකාරී නොවී සංසුන්ව කටයුතු කරන ලෙසට අවධාරණය කරන බවයි ඇමරිකා තානාපතිනියගේ ට්විටර් සටහනේ දැක්වෙන්නේ. ඊයේ දිනේදී මාධ්‍ය ආයතන කිහිපයකට පිරිසක් ඇතුළුවීමත් සමග උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් සඳහන් කරන්නේ ජාතික වගකීමක් ඉටු කරන ජාතික මාධ්‍ය ආයතනවල එදිනෙදා කාර්ය පටිපාටීන්ට අතනෝමතික ලෙස බලපෑම් කිරීම කනගාටුවට කරුණක් බවයි. ඊයේ දිනේදී මාධ්‍ය ආයතන කිහිපයකට අරගලකරුවන් යැයි කියාගන්නා පිරිසක් ඇතුළුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය අවධාරණය කරන්නේ රටේ ව්‍යවස්ථාවට සහ නීතියට ගරු කරන ජාතික මාධ්‍ය ආයතන ලෙස රට පිළිබඳවත් ජනතාව පිළිබඳවත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත් ජාතික ආරක්ෂාව පිළිබඳවත් මාධ්‍ය වෙත වගකීමක් පැවරී ඇති අතර ජාතික මාධ්‍ය ආයතන ක්‍රියා කරන්නේ එම රාමුව තුළ සිට බවයි. ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ මෙවන් ජාතික වගකීමක් ඉටු කරන ජාතික මාධ්‍ය ආයතනවල එදිනෙදා ක්‍රියාපටිපාටීන්ට සහ වැඩසටහන්වලට අතරෝමතික ලෙස බලපෑම් කිරීම කනගාටුවට කරුණක් බවයි. තවද රටේ ජනමාධ්‍ය නිදහස සහ එම මාධ්‍ය ආයතනවල ආරක්ෂාව වෙනුවෙන් සහෝදර මාධ්‍ය ආයතන ගන්නා ඕනෑම පියවරක් වෙනුවෙන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය කොන්දේසි විරහිතව පෙනී සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර මාධ්‍ය නීති සංසදයේද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනමාධ්‍ය නිදහසක් ඇතිකිරීමටත් ජනතාවට වග කියන මාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීමත් කළ යුතු වන්නේ පවතින නීතියට අනුවත් එම නීතියට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සිදු කරන වෙනස්කම් හරහාත් මිස මාධ්‍ය ආයතන වෙත කඩාවැදීම හෝ බලහත්කාරය පෑම මගින් නොවන බවයි. එබැවින් මෙම තීරණාත්මක මොහොත ජනමාධ්‍ය වෙත බලහත්කාරකම් පෑම සඳහා නොව සැබෑ ජනමාධ්‍ය නිදහසක් ස්ථාපිත කර ගැනීම සඳහාත් ජනතාවට වග කියන මාධ්‍ය සංස්කෘතියක් ඇතිකර ගැනීම සඳහාත් එළැඹුණු ස්වර්ණමය අවස්ථාවක් ලෙස සලකා ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කිරීමට එක්වන ලෙස අදාළ සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි. ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමේ කටයුතු අදත් දිවයින පුරා සිදු කෙරෙනවා.
සති ගණනාවක් පුරා පැවති ගෑස් අර්බුදයට විසඳුමක් ලෙසින් ඉකුත් දින කිහිපේ මෙරටට පැමිණි ගෑස් නෞකාවල ගෑස් ගොඩබෑමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අදත් දිවයින පුරා ගෑස් බෙදා හැරීමට ලිට්‍රෝ සමාගම පියවරගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ ප්‍රදේශයන්ට අමතරව පිට පළාත්වලටද අද දිනේදීත් ගෑස් බෙදා හැර ඇති බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. ලිට්‍රෝ සභාපති මුදිත පේරිස් මහතා සඳහන් කළේ අද දිනය තුළ පිට පළාත් වෙත ගෑස් සිලින්ඩර 50,000ක් බෙදා හැරීමට කටයුතු කර ඇති බවයි. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයටද අද ගෑස් සිලින්ඩර 50,000ක් බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ සභාපතිවරයා සඳහන් කළා. ඒ හරහා අද දිනේ අලෙවි නියෝජිතයන් වෙතද ගෑස් සිලින්ඩර යොමු කරන බවයි ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ. පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ගෑස් බෙදා හැරීමේදී අක්‍රමිකතා සිදු නොවීමට පොලිසිය සහායද ලබාගෙන තිබීම විශේෂත්වයක්. මේ අතර නුවර එළිය සහ මස්කෙලිය යන නගරවල ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන් සහ පාරිභෝගිකයන් වෙත කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩර අද දින නිකුත් කළ බව එම සමාගමේ මධ්‍යම සහ ඌව පළාත් බහර ජ්‍යෙෂ්ඨ කළමනාකරු සාරංග පතිරණ මහතා පවසනවා. ඒ අනුව නුවර එළිය නගරේ අලෙවි නියෝජිතයන් වෙත කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩර 1000ක් සහ මස්කෙලිය නගරේ අලෙවි නියෝජිතයන් වෙත කිලෝ 12.5 ගෑස් සිලින්ඩර 500ක් නිකුත් කළ බවයි ඒ මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් අනවශ්‍ය තොගරැස් කිරීම වළක්වා ගැනීම සඳහා පාරිභෝගිකයන්ගේ මැයි මාස විදුලි බිල් පත පරීක්ෂා කර ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට ලිට්‍රෝ සමාගම පියවරගෙන ඇති අතර නුවර එළිය දිස්ත්‍රික්කයේ අනෙකුත් නගරවල ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන්ට ඉදිරි දින කිහිපය තුළ ගෑස් සිලින්ඩර නිකුත් කරන බව සාරංග පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පෙරවුම්හල් වෙත ඉන්ධන පැමිණෙන දිනයක් පිළිබඳ නිශ්චිත තොරතුරු අනාවරණය නොවන පසුබිමක ලංකා IOC සමාගමේ ඇතැම් පෙරවුම්හල් වෙත ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් සිපෙට්කෝ පෙරවුම්හල් සඳහා ඩීසල් රගත් නෞකාවක් හෙට සහ 17 වනදා අතර දිනයකදී දිවයිනට ළඟාවීමට නියමිත බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ. දෛනිකව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ අකන් ඉහළ යාමක් පෙන්නුම් කරමින් ගත වූ දිනේ නව ආසාදිතයින් 30 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 30ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,64,345ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,526ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 374ක් වන අතරේ වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,47,445ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. රාජ්‍ය කටින මහෝත්සවයට සමගාමීව ඒ සඳහා වන වස් ආරාධනා කිරීම ඊයේ සිදු කෙරුණේ මිහින්තලා රජමහා විහාරස්ථානයේදී. අතිපූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන නායක මාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන්. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා විසින් වස් ආරාධනා කිරීම සිදු කළ අතර ඒ අනුව හෙට දිනේ සිට වස් වාසය ආරම්භ කෙරෙනු ඇති. එමෙන්ම එම අවස්ථාවේදී වස් ආරාධනා කරමින් අනුරාධපුර මහදිසාපතිවරයා සඳහන් කළේ වස් සමය තුළ භික්ෂුන් වහන්සේ උදෙසා සිව්පසයෙන් සංග්‍රහ කිරීමේ කාර්යය සාර්ථකව සිදු කරන බවයි. මේ අතර ආරක්ෂක අංශවල දායකත්වයෙන් වස් වාසය සඳහා අවශ්‍ය පරිදි මිහින්තලාවේ 8 සැටලෙන් සකස් කර ඇති අතර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් මෙවර රාජ්‍ය කටින පින්කම් කටයුතු සිදු කරනු ඇති. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ අදහසකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ආහාරින් සපිරි කොළොම් තොටක් වැඩසටහන යටතේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ ක්‍රියාත්මක වන වගාවන් නිරීක්ෂණය කිරීම පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සිදු කළා. එහිදී වැවල දිමුතු පෙර පාසල් පරිශ්‍රයේ වගාභූමිය, විද්‍යා ශාන්ති පිරිවෙන් විහාරස්ථානයේ වගාභූමිය, SOS ළමා ගම්මාන පරිශ්‍රයේ වගාව, හැඩිගම ලක්ෂ්මන් මහතාගේ පළතමාන, පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාල පරිශ්‍රයේ වගාභූමිය දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිරීක්ෂණයට සහ පැසසුමට ලක් වුණා. එහිදී දරුවන් හා එක්ව වටිනා ශාක රෝපණය කිරීමටද දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කළා. ඇසල පොහොය නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද ධර්මදේශනා පින්කමක් පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. ගාල්ල තුවක්කුගලවත්ත පුරාණ මහා විහාරාධිපති අතිපූජ්‍ය බමුණුගම රේවත ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙනුයි එම ධර්මදේශනය පැවැත්වුණේ. ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා ඇතුළු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් එම අවස්ථාව සමගින් එක්ව සිටියා.
දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජුලි මස 15 වෙනිදා රුහුණේ දියත් කළ දෙවැන්තම වාරිමාර්ග යෝජනා ක්‍රමය ලුණුගම් වෙහෙර ජලාශ යෝජනා ක්‍රමයේ දෙවන අදියර ආරම්භ කර ඇත්තේ 1986 වසරේ ජූලි මස 15 වන දිනයි. න්‍යෂ්ටික අභිභාවිතයට එරෙහිව මයිනෝ ප්‍රකාශනයට අත්සන් තබා ඇත්තේ 1955 ජූලි මස 15 වන දිනයි. ලෝක තරුණ නිපුණතා දිනය ජූලි මස 15 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.